සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මය හා සමාන වෙන ඖෂධයක් මේ මුළු තුන් ලෝකයේම දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ මහා සැනසීම පිණිස පවතින ධර්මයක්. තමාගේ චිත්තසංතානය දියුණු කරගෙන සිත සංසිඳවාගෙන නිවෙන ධර්මයක්. ලෝකයේ තුල අපි සැපය සතුට හොයාගෙන යනකොට බොහෝ වෙලාවට ඇවිලුණු දේවල් තුල අපේ හිත නතර වෙන්නේ. ජරා මරණ දුක්ඛයන්ගෙන් ඇවිලී ගත්ත දේවල් මත යැපෙන අපට ලෝකය තුල කවදාවත් ඒ දේවල් තුලින් සැප සහ සතුට බලාපොරොත්තු වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අද යම්කිසි දෙයකට අප කැමැති වනු ලබන්නේ නම් ඒ දේ වෙනස් වීම නැතිව යෑම අපිට සිතූ පරිදි පවත්වා ගන්නට නොහැකි වීම ආදී විවිධ කරුණු මත අපට දුකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ අපි යමක් කැමැතිසේ නොවේ නම් ඒ කැමැතිසේ නොපවතින සියලුම දේ දුක උරුම කරලන බව. ඒ නිසා ලෝකයේහි පවත්නා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගනු ලබන සත්පුරුෂයින් විසින් තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගත නොහැකි ලෝකය පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ඒ ලෝකය අනුව තමාගේ සිත දුවන්නට නොදී ඒ ලෝකයෙන් මිදෙන මාර්ගයක තමාගේ සිත මෙහෙවන්නේ කෙසේදයි කියලා ලෝකයේහි නුවණැති සත්පුරුෂයින් විසින් සමදා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ලෝකය පිළිබඳව අන්න ඒ විදිහට දකින ලෝකයට පැමිණෙන දුකෙන් නිදහස් වන්නට අවශ්‍ය යම් ඥාන මාර්ගයක් ගවේෂණය කරන බුද්ධිමතුන් සඳහා පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කළේ මේ ධර්මය පවතින්නේ ප්‍රඥාවන්තයින් සඳහාය නොයසේනම් දුෂ්ප්‍රඥයින් සඳහා නොවේයයි කියලා. ඒකට හේතුව තමයි මෙතරම ඉපදිලා මෙතරම දුවලා මෙතරම මරණයට පත්වන ලෝකයක් තුල සසර පරතරක් හොයන්නේ ඊටමත් ස්වල්ප දෙනෙක්. ලෝකය තුල යථාර්ථවාදී දර්ශනයක් ඇතිව මේ දුක නැති කරන්නට පුළුවන් කියන දැක්මක් ඇතිව කටයුතු කරන්නේ ලෝකය තුල ඊටමත් අල්ප වූ පිරිසක්. ලෝකයේහි බොහෝ වූ පිරිසක් ලෝකයේහි තිබෙන දේවල් අනුව ගිහිල්ලා ඒ දේවල් අනුවම දුවපැන ඇවිදලා ඒ දේවල් අනුවම මරණයට පත්වනවා. මේ විදිහට ජීවත් වෙන ලෝකේ ඒ දේවල් ඉක්මවා යන විදිහට තමන්ගේ මනස හදා ගන්නට කියලා උත්සාහවත් වන්නේ ඊටමත් ස්වල්පතර මට්ටමක්. ඒ නිසා ඔබ විසින් උත්සාහවත් වන්නට ඕනේ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ඥාන ගවේෂී ඥාන මාර්ගයේහි තමාගේ ජීවිතය හික්මවා ගන්නට. එහෙම නැතිනම් අපි ලබාගත්ත මේ මනුස්ස ජීවිතයෙන් කිසිම ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැති වෙනවා සාර්ථක ප්‍රයෝජනයක්. ජීවිතයක් අර්ථාන්විත වෙන්නේ අපි ජීවිතය තුළ
සිද්ධ කරපු රැස් කරගත්ත ධනය බලය ආදී දේවල් මත නෙමෙයි. අපි කරපු ලෞකික ක්‍රියාකාරකම් මතත් නෙමෙයි ජීවිතයක් සාර්ථක වන්නේ. ඔබ කොතෙක් දුරට අෂ්ටලෝක ධර්මයන් හමුවේ කම්පා නොවන මනසක් සකස් කරගෙන තිබෙනවාද? ලෝකය තුල නොසෙල්වෙන මනසක් සකස් කරගෙන තිබෙනවාද යන්න හමුවේ තමයි ඔබ ඔබේ ජීවිතය අර්ථාන්විතව ගත කළාද කියන එක තීරණය කරන්නට පුළුවන්කම තිබෙන්නේ. තමාට කැමති දේ ලැබෙනකොට සතුටු වීම පුංචිම දරුවගෙත් දකින්නට පුළුවන්කම තිබෙනවා. තමාට අකමැති දේ නොලැබී යනකොට ඒ අනුව ඇඬීම, වැළපීම, දුක් වීම පුංචිම අතදරුවගෙත් දකින්නට පුළුවන්කම තිබෙනවා. යම්කිසි මහල්ලෙක් නැතිනම් වැඩිමහලු කෙනෙක් ඔහුත් තමාට කැමති දේ ලැබෙනකොට සතුටට පත්වනවා නම් තමාට අකමැති දේ ලැබෙනකොට දුකට පත්වනවා නම් හැඬීම් වැළපීම් දුකෙන් කටයුතු කිරීම සිද්ධ කරනවා නම් අර පුංචිම ලදරුවාගෙත් අර වයෝ වෘද්ධ තනත්තාගෙත් ස්වභාවය එකම ස්වභාවයයි. ඒ භාග්‍යතුන් වහන්සේ නිර්වචනය කළේ බාල බව කියලා. බාලයා කියන්නේ කුඩා දරුවා, නොදරුවා. ඉතින් නොදරු මානසික මට්ටම තුළ සමස්තයක් ලෙස සමස්ත ලෝකයම ජීවත් වෙනවා. බොහෝ දේවල් පිළිබඳව දන්නවා යයි සතුටු වුවත් ඒ සෑම දෙනෙක්ම ඉන්නේ ලදරු මානසික මට්ටමක් තුළ. ඒ තමයි ලෝකයේහි ඔවුන්ට පුළුවන්කම තියෙන්නේ අකමැති දේවල් සමග ගැටෙන්නටත් කැමති දේවල් වල ඇලෙන්නටත් අර ලදරුවාගේ හැකියාවන් මතමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය ඒ ලදරු මානසික මට්ටමින් මිදී නිදහස් වන්නේ කෙසේද කියන කාරණාව. එතනදී ප්‍රඥාවන්තයෙකුට පුළුවන්කම තිබෙනවා තමාට කැමති දේ ලැබෙනකොට කැමැත්තෙන් තමාගේ සිත නොසෙල්වෙන ස්වභාවයට පත් කරගන්නටත් අකමැත්ත සහිත දේවල් ලෝකයේ තුල විඳින්නට අත්විඳින්නට සිද්ධ වෙනකොට ඒන් නොසෙල්වෙන ස්වභාවයට තමාගේ මනස පත් කරගන්නටත් පුළුවන්කම තිබෙනවා නම් අන්න එතනට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුලින් ආමන්ත්‍රණය කළේ. ධර්ම මාර්ගයක ප්‍රතිපදාවක අප ගමන් කරනවා කියලා කියන්නේ ඒ తත්වයට පත්වීම සඳහා අපි නැවත නැවත උත්සාහවත් වීම. ඔබේ ජීවිතය තුළ ඔබ සිද්ධ කළ යුතු වන්නේත් ඒ දෙමයි. ඒ සඳහා ඔබේ සිත දියුණු කළ යුතු වෙනවා, සිත භාවිත කළ යුතු වෙනවා. භාවිත නොකරන ලද මනසක් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අරමුණු වල වේගයෙන් සැලීමක් පමණයි දකින්නට තිබෙන්නේ. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ මේ සිතෙහි තිබෙන ස්වභාවය පිළිබඳව. ඒක හරියට සෙලවෙන දෙයක්, ඒ වගේම චපල වූ ස්වභාවයෙන් යුක්ත දෙයක්, රකින්නට දුෂ්කරයි, වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තමාට ප්‍රියමනාප වස්තුන් පිළිබඳව හිත හැම වෙලාවකදීම ඇලෙනවා, ඒ මත දුවනවා. අප්‍රියමනාප දේවල් එක්ක ගැටෙනවා, හිතේ අනුශය මට්ටමින් හරි ඒ දේවල් පිළිබඳව කල්පනා කර තරහෙන් කාලය ගත කරනවා. ඒක තමයි හිතේ ස්වභාවය. වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ ඒ කාරණාවමයි. ඒක හරියට දියෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් වගේ. වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ හරියට ඒ මේ අත මාළුවා වේගෙන් ගැහෙනවනේ වතුරෙන් උඩට ඇදලා දැම්මහම. අන්න ඒ වගේ තමයි මේ හිතත්. ඒ අරමුණු වල වේගයෙන් සැරිසරමින් මේ හිත තමාට සැනසීමක් උදා කරන්නේ නැහැ. මේ මාර්ගීය ධර්මයන් අපිට යම් විදිහකින් දුරු කරන්නට පුළුවන් නම් අන්න ඒ කෙනාට විතරයි සැනසීමක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. කියන්නේ සිත සහ සිත ගෝචර කරගනු ලබන විශේෂ පරාසය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මනවින් පෙන්වා දුන්නා. සිතට අවශ්‍ය උපාදාන ආහාර ලබා නොදීම තුළින් හිත দমনය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නොඑක් විට අවවාද අනුශාසනා කළා. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති
යතයිදම් භික්ඛවේ චිත්තං භික්ඛවේ භාවිතං මහතෝ වත්ථාය සංවත්තති කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ මහණෙනි යම් කිසි දෙයක් අප භාවිත කරනවා නම් ඒ භාවිත කරනු ලබන මහත්ම ආනිසංස ලබා දෙන නැතිනම් වටිනාම දෙයක් තියෙනවා නම් ඒ හිතයි හිත තරම් වෙන එකම දෙයක්වත් භාවිත කරන ලද්දේ මහත්ම අර්ථය ගෙන විද්දෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි අභාවිත මනස තරම් ලෝකෙ දුක ගෙන විද්දෙන වෙනත් දෙයක්වත් නැහැ. ලෝකයේහි අපිට මොනතරම් දේවල් වලින් ආඩ්‍යව සම්පූර්ණව හිටියත් ඒ කිසිම දෙයකින් පුළුවන් කමක් නැහැ අපිව සැනසීමෙන් තියන්නට හිතේ සැනසෙල්ල නැත්තම්. ඒක අවබෝධ කරගත්ත රාජකුමාරවරු රජකම් අතහැරලා දාලා ඇවිල්ලා පැවිදි වුණේ නිසා. ඒක අවබෝධ කරගත්ත සිටු කුමාරවරු සිටුකම් අතහැරලා දාලා ඇවිල්ලා පැවිදි වුණේ ඒ නිසා. පැවිද්දටපත් වෙලා අහෝ සැපයි කිය උදම් අනමින් වාසය කළේ ඒ සැපය පිළිබඳව කල්පනා කරමින්. එක අවස්ථාවකදී දක්වන්නේ යම්කිසි විදිහකින් පංචකාම සම්පත්තීන් අනුභව කරමින් ඉන්න රාජකුමාරයෙක් රජමැදුරක් තුළ වාසය කරනකොට ඔහුට ඉන් සැනසීමක් ලැබෙන්නේ නැත්නම් ඔහුගේ හිත නිරන්තරයෙන් භයෙන් තැති ගැනීමෙන් තිබෙනවා නම් ඔහුගේ රාජ්‍ය සම්පත්තිය පිළිබඳව කොයි අවස්ථාවකදී පීඩාවක් පැමිණෙයිද කියන එක පිළිබඳව ඔහුට පීඩාවක් තිබෙනවා නම් ඒ වගේම ඔහුට බියක් තිබෙනවා නම් යම් කිසි විදිහකින් තමාට උපද්‍රවයක් පැමිණේයයි කියලා. ඒ වගේම ඔහුට යම් කාම සම්පත්තීන් පිළිබඳව හිතනකොට ඒ පිළිබඳව ඔහුගේ හිත අරගෙන යනකොට ඔහුගේ හිතේ පරිදාහයක් දැවිල්ලක් තියෙනවා නම් හිත නැවත නැවත පිච්චෙනවා නම් Tamanට ඕන විදිහට ජීවත් වන්නට බැරි වෙනකොට ඒ සැපයට ආර්යව සැපයක් කියලා කියන්නේ නැහැ. ඔහු රජකම් කළත් දුක තමයි විඳින්නේ. නමුත් යම්කිසි කෙනෙක් පිණ්ඩපාත භෝජනය වළඳමින් ගහක් මුලකට වෙලා වාසය කරනවා. නිදා ගන්නට සැතපෙන්නට තිබෙන්නේත් ගහක් මුල. එබඳු ස්වභාවයකින් වාසය කරන පුද්ගලයෙකුටත් අර රජකුමාරයෙකුටත් තිබෙන දේවල් දිහා බලනකොට කවුද වඩාත් සැපයෙන් වාසය කරන්නේ කියලා අපි විමසා බැලුවොත් ඇත්තෙන්ම සැපයෙන් වාසය කරන්නේ ගහක් මුල වාසය කරන කෙනා. රජගෙදරක වාසය කළත් සිතේ සැනසීම නැත්නම් ඒ සැනසීමක් නෙමෙයි. මොන දේවල් තිබුණත් හිතේ දුකෙන් නම්, හිතේ බයෙන් නම්, හිතේ තැති ගැනීමෙන් නම් ඒක සැනසීමක් වෙන්නේ නැහැ. හැබැයි කිසිම දෙයක් නැති වුණත් හිත තෘප්තිමත් නම්, හිතේ සැනසීමෙන් නම් වාසය කරන්නේ. හිතේ තමාට තිබෙනවා නම් තෘප්තිමත් භාවයක් අතෘප්තිමත් බව දුරු කරගත්ත අන්න එබඳු පුද්ගලයා සැපසේ වාසය කරනවා. ඔහු ලෝකෙ මොනම තැනක හිටියත්, ගහක් මුලක හිටියත්, මහ වනාන්තරයක හිටියත් ඔහු සැපසේ වාසය කරන්නේ කියලායි කියන්නේ. ඒ නිසා අන්නේ සැපසේ වාසය කරන මග තමයි බෞද්ධයින් හැටියට හැම කෙනෙක්ම ගවේෂණය කරන්නේ. ගිහි ගෙදරක වාසය කළත් එයත් හොයන්නේ අන්න ඒ කාරණාව. මොකද ලෝකේ හැමෝම හොයන්නේ සැප, හැමෝම හොයන්නේ සතුට. ඒ සැප සහ සතුට අපි හැමෝම විඳින්නේ මනසින්. ඒ මනසින් විඳින සැප සතුට කෙනෙක් භෞතිකව තමාගේ සන්තකව තියාගන්නට බැරි දේවල් ගොඩක් එකතු කරගෙන විඳිනකොට තව කෙනෙක් ඒ සතුට හොයා ගන්නවා. ගොඩක් දේවල් හොයාගෙන එකතු කරගෙන විඳින්නේ නැතුව තමාගේ හිත පැත්තෙන්ම සතුටු වන්නට පුළුවන්, හිත පැත්තෙන්ම තෘප්තිමත් වන්නට පුළුවන් ක්‍රමවේදයක් තුලින්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ සහ පෙන්වා දුන්නේ. තමා තුළ ඇති කරගනු ලබන නිවීම, තමා තුළ ඇති කරගනු ලබන සැනසීම. අන්න එයට අපි පත්වන්නේ කොහොමද? එයට පත්වන ආකාරය පිළිබඳව අපි අපේ මනස පිහිටවනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අපේ මනස භාවිත කළ යුතු පැතිකඩවල්. හිතේ නිරන්තරයෙන්ම කෙලෙස් ධර්ම, ආශ්‍රව ධර්ම පවතිනවා. ඒ නිසා සිතෙහි ඒ කෙලෙස් ධර්ම, ආශ්‍රව ධර්මයන්ගෙන් අපි මිදෙන්නට අවශ්‍ය දර්ශනයක් භාවිත විය යුතුයි. ඒ වගේම සිත අරමුණු වල විසිරී පවතිනවා. ඒ නිසා සිතට ඒකාග්‍රගත භාවයක් ඇති විය යුතුයි. ඒ වගේම සිතෙහි හැම වෙලාවකදීම ලෝකේ ආනිසංස දකිනවා.
ලෝකයේහි පවත්නා ආස්වාදයට අනුව සිත සැරිසරනවා. ඔබේ හිත දිහා ඔබ නිකන් හැරිලා බැලුවොත් මොහොතකට ඔබ ලස්සන රූප දකින්න කැමතියි. මිහිරි ශබ්ද අහන්න කැමතියි. හොඳ රස විඳින්න, ගඳ සුවඳ විඳින්නට ඔබ හිතෙන් කැමතියි. ඒ දේවල් මත තමයි සැප තිබෙනවා කියලා. නැතිනම් ඒ දේවල් මතම තමයි අපිට සතුට උපදවා ගන්නට පුළුවන් කියලා ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරනවා. ඔබේ මනස පවත්වනවා. අන්න ඒ බඳු ස්වභාවයෙන් වාසය කරනකොට අන්න ඒකට කියනවා ලෝකේ කාම නිස්ෘත මනසක් පවත්වනවා කියලා. අන්න ඒ බඳු මනසක් තියෙන කෙනෙකුට ඔහු ආදීනවේ පැත්ත දකින්නට උත්සාහවත් විය යුතුයි. ලෝකයේ නිරන්තරයෙන්ම ආස්වාදය අනුව දකින ඒ බඳු මනසක් ඇති කෙනා ආදීනවේ අනුව දකින්නට ඕනේ. ඒ දේවල් ඇසුරු කිරීම තුළ ඔබට පැමිණෙන්නට පුළුවන් ආදීනවය මොන විදිහේ දෙයක්ද කියන එක ගැන මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. මෙන්න මේ විදිහට අපේ හිතේ තිබෙන විවිධ වැරදි ගති ස්වરૂපයන් දුරු කරගන්නට අපේ හිත භාවිත කළ යුතු විවිධ ක්‍රමෝපායන් මාර්ගයන් තිබෙනවා. ඒ මාර්ගයන්ගෙන් ඒ ක්‍රමෝපායන්ගෙන් අපි අපේ සිත භාවිත කරනකොට තමයි අපේ මනස තුළ අපිට නිවීම, ඒ අරමුණු වලින් මිදීම උපදවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් පිළිබඳව බොහොම අපූර්වට පැහැදිලි කරන්නට යෙදුණා. අපේ හිත අරගෙන යා යුතු මාවත පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා නොඑක් අවස්ථාවලදී. ඒ පෙන්වා වදාළ මාර්ගය අපි හඳුනා ගනු ලබනවා නොඑක් විදිහට නොඑක් ආකාරයන්ගෙන් සමත විපස්සනා ආදී වශයෙන්. එතකොට මේ සමත විපස්සනා ආදී වශයෙන් පෙන්වපු මේ මාර්ගය තුළ අපි ප්‍රධාන වශයෙන්ම සංඥාවන් හඳුනා ගනු ලබනවා. ඒ පිළිබඳවයි අපි මීට පසුගිය දේශනාවන් තුලත් සාකච්ඡා කරමින් පැවතියේ. එතනදී හඳුනාගත්ත ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන දස සංඥාවන් පිළිබඳව සංඥා 10ක් පිළිබඳව සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගැනීමක්. ලෝකයේ පිළිබඳව යම් විදිහකටද හඳුනාගන්නේ, හඳුනා ගන්න විදිහට තමයි අපි විඳින්නේ, හැසිරෙන්නේ. ඒකට හඳුනා ගැනීම වැරදි වුණොත් අපි වැරදි තැනක තමයි හැසිරෙන්නේ. හඳුනා ගැනීම නිවැරදි වුණොත් අපි හැසිරෙන්නේ නිවැරදි තැනක. අන්න ඒ නිසා සංඥාවන් ඊටාම වැදගත්. එතකොට දස සංඥාවන් කියන්නේ කෙනෙකුගේ චිත්තසංතානය නිවැරදිම මාවතකට යොමු කරන්නට සමර්ථ ඊටාමත් වැදගත්ම ධර්ම කොටාසයක්. මේ දස සංඥාවන් පිළිබඳව ඒ නිසා ඔබ ඔබේ මනස භාවිත කරන්නට අවශ්‍යයි. ඒ දස සංඥාවන්ගෙන් අපි අවසාන ලෙස සාකච්ඡා කරමින් පැවතියේ අවසාන සංඥාව සංඥා නාමයෙන් විශේෂයෙන් නොදැක්ුණත් සංඥාවක් හැටියට විග්‍රහ වන ආනාපාන සතිය පිළිබඳව. ගිරිමානන්ද තෙරුන් වහන්සේ අසනීපව ඉන්න අවස්ථාවේ ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ පිළිබඳව කියන්නටයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ දස සංඥාවන් පිළිබඳව. ඒ දස සංඥාවන්ගේ අවසානය තමයි ආනාපාන සතිය. කතමාචානන්ද ආනාපාන සති කියලා. මොකක්ද ආනන්ද ආනාපාන සතිය කියලා මේ සූත්‍රාන්ත්‍ර ක්‍රම වේදයේ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය බොහොම සංක්ෂිප්තව දේශනා කරනවා. ආනාපාන සතිය විග්‍රහ වන ආකාරයන් දිහා බලනකොට අපිට එක එක තැන්වල එක එක ආකාරයට ආනාපාන සතිය විග්‍රහ වී තිබෙන විදිහ දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් කායානුපස්සනාවට අදාළව ආනාපාන සතිය විග්‍රහ වෙනකොට දීර්ඝව අපි ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කිරීම, ඒ වගේම රස්ව ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කිරීම, ඒ වගේම සබ්බකාය පටිසංවේදීව, ඒ වගේම පස්සම්භයං කාය සංඛාරං ආදී ලෙස ආශ්වාස ප්‍රශ්වාසයන් කිරීම කියන මේ චතුක්කය විග්‍රහ වන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආනාපාන සති සූත්‍රාදී දේශනාවන්ගෙදී අපිට දකින්න පුළුවන් ආනාපාන සතිය විශේෂයෙන්ම සතර සතිපට්ඨානයේම වැඩෙන ආකාරයට දේශනා කරනවා. එතකොට එතනදී අපිට දෙවෙනි චතුක්කයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. පීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංඛාර පටිසංවේදී, ඒ වගේම පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති කියන මේ විග්‍රහය දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපිට මෙතනදී ප්‍රධාන වශයෙන් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ මේ කාරණා ටික පිළිබඳව. පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, ඒ වගේම
චිත්ත සංඛාර පටිසංවේදී පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියන මේ කාරණා ටික. එතකොට මෙතනදී ප්‍රීතිය සහ සුඛය කියනකොට දීඝං අස්වාස වශයෙන් දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස කිරීම වශයෙන් උපදින ඒ ඒකාග්‍රගත අවික්ෂේපගත සිතෙහි පවත්නා ප්‍රීතිමත් ස්වභාවය පිළිබඳව නැතිනම් ප්‍රාමෝජ්‍ය ස්වභාවය පිළිබඳව ප්‍රමුදිත බව පිළිබඳව අපි හිතෙන් දකිමින් ඒ පිළිබඳව හිතෙන් හඳුනා ගනු ලබමින් ඒ වේදනාව පිළිබඳව අපි මනස පවත්වමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය පවත්වනු ලබනවා. අන්න ඒක තමයි හඳුන්වන්නට යෙදුනේ පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියලා. ඊට පස්සේ දීර්ඝව හෝ රසව හෝ ආශ්වාස ප්‍රශ්වාස කිරීම විදිහට ඒ හිතේ ඇතිවනු ලබන සුඛය පිළිබඳව ඒ සොම්නස් බව පිළිබඳව සිහි පවත්වමින් ආශ්වාස ප්‍රශ්වාස කායයාගේ සැපය පිළිබඳව සිහි පවත්වමින් ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කරනවා. එතකොට ඒක අපි කියව සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියලා. ඒ වගේම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඊටත් අමතරව චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංස්කාරයන් ප්‍රතිසංවේදීව ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා කියන දේ. චිත්ත සංඛාර කියනකොට චිත්ත සංඛාර හැටියට හඳුනාගත්තා චිත්ත ප්‍රතිබද්ධ වූ වේදනා සහ සංඥා කියන ගති දෙක. වේදනාව සහ සංඥා කියන මේ ගති දෙක. ඒතර චෛතසික ධර්ම හැටියටත් අපි හඳුනා ගනු ලබනවා වේදනාව සහ සංඥාව. චිත්ත සංඛාර පටිසංවේදී කියනකොට මේ චිත්ත සංස්කාරයන් ප්‍රතිසංවේදීව මේ වේදනා සහ සංඥා කියන මේ ගති දෙක පිළිබඳව අවධානය යොමු කරමින් එය හඳුනා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් කරමින් හික්මෙනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. එතකොට මේ චිත්ත සංස්කාරයන් ප්‍රතිසංවේදීව අපි ආශ්වාස ප්‍රශ්වාසයෙහි නියැලෙනවා. ඊට පස්සේ පස්සම්භයං චිත්ත සංඛාරං කියනකොට ඒ චිත්ත සංස්කාර ධර්මයන් වූපසමෙන්තෝ නිරෝධෙන්තෝ අස්ස සිස්සති පස්ස සිස්සති කියලා කිව්වා. එතකොට ඒ වූපසමෙන්තෝ විපසමණයට පත් කරමින් නිරෝධෙන්තෝ නිරෝධයට පත් කරමින් අපි හික්මෙනවා. එතකොට චිත්ත සංස්කාර හැටියට හඳුනාගත්ත වේදනාව සහ සංඥාව සමතේකට පත් කරමින් නිරෝධයට පත් කරමින් හික්මෙනවා. කොහොමද වේදනා සංඥා සමතේකට පත් කරමින් නිරෝධයට පත් කරමින් හික්මෙන්නේ? එතකොට එකෙන් කියන්නේ මේ වේදනාව සහ සංඥාව කියන මේ දෙක අපි සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා කියන එක නෙමෙයි. එයා දකිනවා තමන්ගේ හිතේ අර පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදී ලෙස හඳුනාගත්ත ඒ චිත්ත සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව එයා දකිනවා. ඒ චිත්ත සංස්කාරයන් ආශ්වාස ප්‍රශ්වාස කාය අනුව යන ආකාරය පිළිබඳව හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ ආශ්වාස ප්‍රශ්වාස කය අනුව යන්නේ නැති විදිහට ආශ්වාස ප්‍රශ්වාස කය අනුව යන්නේ නැති විදිහට තමන්ගේ සිත ඒ වේදනා සහ සංඥාවන් නිරෝධයට පමුණවමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒකයි පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියලා කිව්වේ. එතකොට මේ වේදනා සංඥා දෙක ඉවත් කරනවා කියන එකෙන් අදහස් කළේ අර ඕලාරිකව පවත්වන ආශ්වාස ප්‍රශ්වාස ආදිය තුල ඕලාරිකව ගත්ත වේදනා සංඥා ආදී දේවල් තුලින් ප්‍රකට කරගත් නිමිති ස්වභාවය එහි ඇසුරු නොකොට පවත්වා ගනිමින් තමාගේ සිතට ස්වභාවිකවම ඒ ධර්මයන්ගේ පැමිණීම අදහස් කරන්නට යෙදුනේ. ඒකෙන් කියන්නේ දැන් අපි හිතෙන් අරමුණු කරමින් විතර්කණය කරමින් ඒ අරමුණ තුළ නැවත නැවත හැසිරෙමින් ලක්ෂණ වශයෙන් ඒ නැවත නැවත ග්‍රහණය කරගනිමින් ඒ විදිහට අපි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තයන්ගේ අපේ හිත පවත්වන්නේ නැතිව ස්වභාවිකවම අර නිමිත්තෝත්පාදනය වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි හිත පිහිටා සිටිනවා ස්වභාවිකවම. ඒක අපිට පටිභාග මට්ටමින්
නැතිනම් අර උපුටාගත්ත උද්ග්‍රහයට වඩා ආශ්වාස ප්‍රශ්වාසය කියලා අපි උපුටාගත්ත නිමිත්තටත් වඩා අපි පටිභාග මට්ටමින් ඇති කරගන්න ධර්මයක්. එතකොට ඒ මට්ටමේදී අපි මේ වේදනා සංඥා හඳුනාගෙන ඒ වේදනා සංඥාවන් නිරුද්ධ කරමින් ඒ අනුව නොපවත්නා බවට පත් කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් හික්මෙනවා. එතකොට වේදනා සංඥා නැති කරනවා කියලා කියන්නේ සම්පූර්ණම වේදනා සංඥා මෙතනදී මේ ඔක්කොම ඉවත් කරලා දානවා, මොකක්වත්ම වේදනාවකුත් නැහැ සංඥාවකුත් නැහැ කියන එක නෙමෙයි. වේදනාව සහ සංඥාව කියන එක මේ සෑම මේ සිතකම මේ මට්ටමේ සිතකම යෙදෙන ධර්මයක්. මොකද ආනාපාන සතිය වැඩුවත් මේ පංචවෝකාර භවයේ තුල තාම වාසය කරනවා නම්, ඒ වගේම ඒ ස්කන්ධ ධර්ම පහක් ඇසුරු වෙනවා නම්, එතකොට එතනදී තියෙනවා වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය කියලා ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. එහෙනම් මේ Nirodha කියන එකෙන් අදහස් කරන්නේ මේ දේවල් සම්පූර්ණම මේ නැති කරලා දානවා කියන එක නෙමෙයි. අර ආශ්වාස ප්‍රශ්වාස නැමැති ඒ ධර්මයම ඇසුරු කරගෙන ඒ චිත්ත සංස්කාර ධර්මයේ පවත්නා ස්වභාවය පිළිබඳව අත්දැකීමින් එයා ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඊට පස්සේ අර ඕලාරික මට්ටමින් එයා ගත්ත වේදනා සංඥා සංසිඳී යන විදිහ දකිමින් එයා ආශ්වාස ප්‍රශ්වාස කරනවා. එතකොට ඊටාම සියුම් මට්ටමක ප්‍රනීතතර මට්ටමකින් එයාගේ සිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර රළු මට්ටමින් ගත්ත අන්‍ය වූ වේදනා සංඥා මිසක නිරෝධයටපත් කලේ සියලුම වේදනාව නූපදින තත්වයට, සියලුම සංඥාව නූපදින තත්වයටපත් කිරීමක් නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති කියන තැනින්. එතකොට අපි මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසය අනුව යන අපේ සිතේ චිත්ත සංස්කාර ධර්මයන් සංසිඳවනකොට, වේදනා සහ සංඥාව කියන එක සංසිඳවනකොට අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි තවදුරටත් සංසිඳීම දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් චිත්ත සංඛාර පටිසංවේදී කියන අවස්ථාවේදී අපිට අර අපි මුලින් සඳහන් කරන්නට යෙදුනා අර කාය සංස්කාරයන් අනුව අපි බලනවා කියනකොට ආශ්වාස ප්‍රශ්වාස සංඥාව නැතිනම් ඒ නිමිත්ත අපි උපුටා ගන්නවා කියලා. ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස මට්ටමින් සිත උපුටා ගන්න විදිහක් ගැන අපි කතා කළා. එතකොට ඒ සිතේ පවතින්නේ සංඥාමය වශයෙන්, වේදනාමය වශයෙන් ගොඩනගාගත්ත තැනක මිසක Tamanට ඇති වෙන්නේ ඒ මට්ටමේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තක් මිසක අර ප්‍රකෘති මට්ටමේදී නෙමෙයි. දැන් ප්‍රකෘති මට්ටමේදී නොවුනත් දැන් ඊට පස්සේ එයාට ඕලාරිකව වැටහෙන්නට පටන් ගන්නේ අර වේදනා සංඥා මගින් ඔසවන ලබන නැතිනම් චිත්ත සංස්කාරයන් මගින් ප්‍රකට කරවනු ලබන ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත. එතකොට අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත චිත්ත සංස්කාරයන්ගේ ඕලාරික භාවය මත ඕලාරිකව වැටහෙන්නට පටන් ගන්නවා භවනා කරන කෙනාට. එතකොට ඒ මට්ටමේ තිබෙන ඒ චිත්ත සංස්කාර ධර්මයනොත් තවදුරටත් සියුම් කරමින් ආශ්වාස ප්‍රශ්වාස දිගටම සිද්ධ කරනවා කියන එක තමයි මෙතනදී මේ පස්සම්භයං කියන එකෙන් අදහස් කළේ. එහෙම නැතුව සම්පූර්ණම ආශ්වාස ප්‍රශ්වාසය කියන එක පිළිබඳව මොකක්වත්ම නැතුව යෑමක්වත් නොයසේනම් ඒ පිළිබඳව වේදනාවක් සංඥාවක නොපැවැත්මක්වත් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වේදනා සංඥා කියන ලක්ෂණ දෙක සියුම් ස්වභාවයට පත් කිරීමක් පිළිබඳවයි කියන්නේ. හරියට අර කස්ලෝ තලියකට නැතිනම් අපි කිව්වොත් යකඩයකට වගේ අපි එල්ල පහරක් ගැහුවාම මේ ස්පර්ශය නිසා, මේ ගැටෙන එක නිසා එතනින් ශබ්දයක් හට ගන්නවා. මේ ශබ්දය හටගත්ත පළවෙනි ශබ්දේ නැතුව යනවා. හැබැයි ඒක නැතුව යනකොටම අනුනාද අවස්ථාවන් හට ගන්නවා. දෙවෙනි අනුනාද අවස්ථාව නැති වෙනකොට තෙවෙනි අනුනාද අවස්ථාවක්, තෙවෙනි අනුනාද අවස්ථාව නැති වෙනකොට ඊළඟට සිව්වෙනි වූ අනුනාද අවස්ථාවක්. මේක සියුම්ම ගිහිල්ලා ඇත්තේද නැත්තේද කියන මට්ටමක්වත් හොයාගන්නට බැරි තරම් මේක සියුම්ම යනවා. අන්න ඒ වගේ තමයි මේ සිතෙහි පවත්නා සියුම් ස්වභාවයටපත් කිරීම.
කාය ප්‍රතිබද්ධ වුණ ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව හඳුනාගත්ත වේදනා සංඥා කියන දේ තවදුරටත් සංසිඳවලා ඒක උපුටාගත්ත මට්ටමකින් පැවැත්තුවා. ඊට පස්සේ ඒ මට්ටමේ තියෙන වේදනා සංඥා කියන ධර්මයන් ප්‍රකට කරගත්තා. ඒ වේදනා සංඥා කියන ධර්මයන් සංසිඳවනකොට එයාට තවදුරටත් ඒ ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳවන්නට පුළුවන්කම තිබෙනවා. පසම්භයං චිත්ත සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියලා කිව්වේකට. මේ විදිහට අපිට ඒ චිත්ත සංස්කාර ධර්මයන් අනුව යන ඒ වේදනාව අනුව තමන්ගේ මනස පවත්වන ඒ වේදනාව පිළිබඳව ඇති චතුස්කය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ප්‍රීතිය, සැපය, චිත්ත සංස්කාරයන් සංසිඳ වීම කියන දෙයට ප්‍රධාන වශයෙන්ම මේ පවත්නා වේදනාදී ගතිය මූලික වෙලා තියෙනවා කියන එක. ඒ නිසා මේ ටික හඳුන්වනවා සතිපට්ඨානයක් විදිහට ගත්තාම වේදනානුපස්සනාවට අදාළ කොටසක්. ආනාපාන සතිය වඩනකොට මේ වේදනානුපස්සනාවට අදාළව පවත්නා කොටසක් හැටියටයි මේ කොටස හඳුනා ගන්නු ලබන්නේ. එතකොට මේ සිතෙහි ඇති තවදුරටත් සංසිඳීමක්, හිතෙහි ඇති ඊටමත් ඒකාග්‍රගත භාවයට තමාගේ සිත පත් කර ගැනීමක් තමයි මෙතනදී මේ අදහස් කරන්නේ. එතකොට මේ මට්ටම භාවනාව දියුණු කරපු කෙනෙකුට නම් භාවනාව ආනාපාන සති භාවනාව ඊටමත් ප්‍රායෝගිකව ආනාපාන සති උපක්ලේශයන්ට හසු නොවි භාවිත කරපු කෙනෙකුට නම් හොඳින් අත්විඳින්නට පුළුවන් කමක් තිබෙන ධර්මයක් හැටියට ස්ථානයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ වගේ තැනකට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දවසකට අපි විනාඩි 10ක් ආනාපාන සතිය වඩලා මේ පැයක් ආනාපාන සතිය කළා කොමකුත් නැහැනේ කියලා මේ මට්ටමට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇතැම් වෙලාවට මේ ආනාපාන සතිය මම මේ දිගටම කරනවා, උදෙත් පැයක් කරනවා, හවසත් පැයක් කරනවා, මේකෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මම දැන් මොකද තව කරන්න කියලා ඇතැම් වෙලාවට කෙනෙක් අහනවා මම ආනාපාන සතිය මෙච්චර කාලයක් කරලා තියෙනවා. මම මේ විදිහට ආනාපාන සතිය කරලා තියෙනවා. මම මොකද තවත් කරන්න කියලා. නෑ ආනාපාන සතිය නිවැරදි ලෙස භාවිත කරනවා නම් ඒ තුළ සතර සතිපට්ඨානය වැඩෙන්නට ඕනේ. සතර සතිපට්ඨානය වැඩෙනවා නම් ඒ කෙනාට සත්බොජ්ජංග ධර්ම වැඩෙන්නට ඕනේ. සත්බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් ඒ කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා නම් එයාට මාර්ගඵලාදිගමයන් ලැබෙන්නට ඕනේ. ඒ නිසා නිවැරදිව ආනාපාන සති භාවනාව දියුණු කරනවා නම් ඒ තැන දක්වා දියුණු කළ යුතුයි. එතකොට තමයි අපිට ඒකේ පුළුවන්කම තියෙන්නේ නිර්වාණය කෙලවර කොට, නිවීම කෙලවර කොට. නැතිනම් නිබ්බාන සංවත්තනික කියලා කියන එකට. තව විදිහකින් කියනවා වස්සග්ග පරිණාමෝ කියලා. ඒකට වස්සග්ග පරිණාමීව භාවනා කරන්නට, නිබ්බාන සංවත්තනිකව භාවනා කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට අවබෝධයෙන් සිද්ධ කළොත් විතරයි. ඒකට මෙන්න මේ විදිහට මේ හතර ආකාරයකින් චිත්තය පිළිබඳව, අපේ හිත පිළිබඳව අපි හොඳට දැනුම් ඇතුව වාසය කිරීමක් අපි තියාගත්තාම වේදනාව පැත්තෙන් මේ දේ තුලත් විපස්සනාවට නැඹුරු වෙන්නට ඉඩ කඩක් එතකොට තියෙනවා. කොහොමද? අපි වේදනාව ප්‍රකට කරගත්තාම කෙනෙකුට පුළුවන්කම තියනවා ඒ මට්ටමේදී විපස්සනා මට්ටමට නැඹුරු වෙන්නට. දැන් අපි ආනාපාන සතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේදී අපි හඳුනාගත්ත දීඝං වාසසන්තෝ දීඝං අස්සසාමීති පජානාති කියනකොට ඒ දීර්ඝව ආශ්වාස කරන බව පිළිබඳව දැනගන්නකොට මෙන්න මෙබඳු ආකාරයන්ගෙන ওই දීර්ඝව ආශ්වාස කිරීම පිළිබඳව දැනගන්නේ කියලා අපි ඒක හඳුනාගත්ත විපස්සනාව කියන තැන දක්වාම. රස්ව ආශ්වාස කරනවා කියනකොට ඒක දැනගත්ත විපස්සනාව දක්වාම. අන්න ඒ වගේම මේ සෑම අවස්ථාවකදීම විපස්සනාව ඇති වෙන්නේ කොහොමද, විපස්සනාවකට අපි බැසගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට පුළුවන් හරියට විනිශ්චය කරගන්නට. එතකොට දැන් මේ මට්ටමේදී වුණත් එයා වේදනාව ප්‍රකට කරගන්න ස්වභාවයක් පවතින නිසා එයා ඒ වේදනාවම අරමුණු කරගෙන ඒ වේදනාව අනුව එයා විපස්සනාවට නැඹුරු වෙනවා. වේදනාවක් උපදින්නේ ස්පර්ශය ඇති කල්හි ස්පර්ශය මූලික කරගෙන.
එතකොට මේ ස්පර්ශය මූලික කරගන්නේ වේදනාවක් අවිද්‍යාව, කර්මය, තණ්හාව නැමැති අතීත හේතු ටික ඇති කල්හි. එතකොට අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා විඥාණය මේ නාම රූපය අසුරු කරන නිසයි ආශ්වාස ප්‍රශ්වාස කායයාගේ පැවතීමක් පෙනෙන්නේ. ඒ නිසයි ස්පර්ශයක් ප්‍රකට වෙන්නේ. ස්පර්ශ වුණ නිසයි මෙබඳු සැපසහගත වූ වේදනාවක් පෙනෙන්නේ. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙලා යනවා. කර්මය නිරුද්ධ වුණොත්, තණ්හාව නිරුද්ධ වුණොත්, අවිද්‍යාව නිරුද්ධ වුණොත් මේ ධර්මයේ උපදින්නට විදිහක් නැහැ. එහෙනම් මේ කෙනෙකුගේ පවත්නා දෙයක් නෙමෙයි. මේක හේතු නිසා හටගත්ත ධර්මයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා ඒ ධර්මයේ පිළිබඳව හොඳින් නුවණින් සම්මර්ෂණය කරනවා. අර ප්‍රකට කරගත්ත වේදනාව පිළිබඳව හට ගැනීම පැත්තෙන් බලනවා. ඒ වගේම වැයවීම පැත්තෙන් බලනවා. හට ගැනීම සහ වැයවීම අනුව බලනකොට ඒ අනුව තමාගේ සිත නිදහස් කරගන්නට යාට පුළුවන්කම තියෙනවා. විපස්සනාව පැත්තෙන් තමන්ගේ හිත ඉදිරියට අරගෙන යන්නට. ඒ හට ගැනීම සහ වැයවීම අනුව බලන එකම තමයි උද්‍යව්‍ය ඥානය උපදින්නට හේතු වෙන්නේ. ඒ වගේම ඒ අනුව බැලීමම තමයි අනිත්‍යානුදර්ශනය උපදින්නට හේතු වෙන්නේ. ඒ වගේම ඒ හේතු නිසා හටගත්ත සංකත ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීමම තමයි දුක පිළිබඳව අවබෝධ කරගන්නටත් හේතු වෙන්නේ. ඒ වගේම පුද්ගලයෙකු උපදව ගන්න දෙයක්, පුද්ගලයෙකු වඩන දෙයක්, පුද්ගලයෙකුගේ සැපසහගත ස්වභාවයක් කියලා හසුවන දේ මේ හේතු නිසා හටගත්ත ධර්මයක් කියලා පෙන්වා දෙන බව නිසාම අනාත්ම ධර්මයක් හැටියටත් Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය ස්මතු වන විදිහටත් ඒ වගේම උද්‍යව්‍ය ආදී ඥාන දර්ශනය උත්පාදනය වෙන විදිහටත් මේ පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංඛාර පටි සංවේදී, පස්සම්භයං චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති කියන මේ චතුක්කය පිළිබඳවත් කෙනෙකුට භාවනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ආනාපාන සතිය වඩනකොට අපට මේ විදිහට අපේ හිතේ පවත්නා ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට විශේෂයෙන්ම පුළුවන්කම තිබෙනවා වේදනාව පැත්තට නැඹුරු වෙලා. ඊට පස්සේ එතනින් ආනාපාන සතිය අවසන් වෙන්නේ නැහැ. තව කෙනෙකුට කරන්නට පුළුවන් තව ආකාරයක් තිබෙනවා. ඒ මොකද්ද? අභිප්‍රමෝදයන් චිත්තං. සිත අභිප්‍රමෝදයට පත් කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. සමාදහං චිත්තං. හිත සමාදානය කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. විමෝචයන් චිත්තං. හිත විමෝචයට පත් කරමින් ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත පටිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාසයන් කරනවා. මෙන්න මේ හතර ආකාරයකට තමාගේ සිත අනුව දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව කෙනෙක් සිහිය පවත්වනවා. දැන් මේ හතර ආකාරය සම්පූර්ණම සිත අනුව දකිමින් වාසය කරන ආකාරයක්. සිත අනුව දකිමින්. එතකොට මොකද්ද මෙතන සිත අනුව දකිනවා කියලා කියන්නේ? සිත අනුව දකිනවා කියලා කියන්නේ මෙතනදී තමාගේ සිතෙහි පවත්නා ස්වභාවය පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. ඒකයි අභිප්‍රමෝදයන් චිත්තං. සිත අභිප්‍රමෝදයට පත් කරමින්. අභිප්‍රමෝදයට කියන්නේ දැන් අපි කියනවා ප්‍රමුදිත භාවය කියලා. ප්‍රමුදිත භාවය. එතකොට ප්‍රමුදිත භාවයේ යම් තැනක තියෙනවා නම් ඒ ප්‍රමුදිත භාවයේ හිම තිබෙන දියුණු බව තමයි අභිප්‍රමෝද භාවය කියලා කියන්නේ. පීති මනස්ස කායම් පස්සම්භති පස්සද්ධ කායෝ සුඛං වේදියති මේ ආදී ලෙස අර ප්‍රීතිය ඒ වගේම සැපය ආදී මේ කාරණා සමගම යන දෙයක් තමයි ඊට අනුරූපීව හිතේ හටගන්නා ප්‍රමුදිත බව කියලා කියන්නේ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල උනත් අපි කතා කරනවා ප්‍රීති ප්‍රමෝදයටපත් උනා කියලා. එතකොට මේ ප්‍රීති ප්‍රමෝදය කියන එක එකට යෙදෙන එක සමාන ස්වභාවයන්ගෙන් සමාන ලක්ෂණයන්ගෙන් තිබෙන දෙයක්. එහෙනම් ඒ සතිපට්ඨානයක් විදිහටත් ආනාපාන සතිය විදිහටත් මේ කාරණා දෙක මේ තැන් දෙකක විග්‍රහ වෙන්නේ. එයි අපි දැන් මීට පෙර අපි හඳුනාගත්තනේ හිතෙහි තිබෙන
පීතිපටි සංවේදී අස්සසිස්සාමේති සික්ඛති පස්සසිස්සාමේති සික්ඛති කියලා. එහෙනම් ඒ අභිප්පමෝදයන් චිත්තං අස්සසිස්සාමේති සික්ඛති අභිප්පමෝදයන් චිත්තං පස්සසිස්සාමේති සික්ඛති කියලා මේක ආපහු අර ප්‍රීතියෙම තියෙන වඩා ස්වභාවයක් බලවත් කරලා වෙනම දක්වන්නේ. පින්නතුනේ මෙතන මේක වෙනම දක්වන්නට හේතුව වන්නේ වෙන කිසිවක් නෙමෙයි. මෙතනදී මේ කාරණාව පිළිබඳව මේ වෙනමම දක්වන්නට හේතුව බවට පත්වන්නේ එතනදී මේ හිතේ ප්‍රමුදිත බව පිළිබඳව එයා දකින බව මේ හිත ප්‍රාමෝද්යෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්න බව දක්වන්නට අවශ්‍ය නිසා. දැන් අතනදී හඳුනාගත්තේ හිතේ තිබෙන ප්‍රීතිමත් බව. හිත ප්‍රීති සහිතයි කියලා දැනගත්තා. ප්‍රීතිය විඳිමින් තමයි එයා මේ හිත තබාගෙන හිටියේ. මෙතනදී හඳුනාගන්නේ ප්‍රීතිය විඳිමින් කියන දේ නෙමෙයි. ප්‍රීති පටිසංවේදී කියන එක නෙමෙයි. අභිප්‍රමෝදයන් චිත්තං. සිත අභිප්‍රමෝදයට පත් කරමින් තවදුරටත් ප්‍රමුදිත භාවය දිනු කරමින් ඒ සිතට සිත පිළිබඳවම නැඹුරු වෙලා වාසය කරන්නට පුළුවන් මට්ටමකට පත් කරගන්නවා. හිතට හිත පිළිබඳවම නැඹුරු වෙලා වාසය කරන්න පුළුවන් මට්ටමට පත් වෙනවා. එතකොට එයාට ප්‍රකටව පේන්නේ මොකද්ද? ප්‍රකටව පේන්නේ යාගේ හිත සහ සිතෙහි පවත්නා ඒ ස්වභාවය පිළිබඳව. එතකොට සිත සහ සිතෙහි පවත්නා ඒ ස්වභාවය එයාට හොඳින් පේනකොට එයා දකිනවා ඒ හිතේ අර අපි දැන් දීර්ඝ වශයෙන් ආශ්වාස කිරීම දිහා අපි බැලුවාම දීර්ඝ වශයෙන් ආශ්වාස කරන බව නිසා ඒ ලක්ෂණය නිසා හිතේ ඇති වෙලා තියෙන ප්‍රමුදිත බවක්. එයා හිත දිහා බලාගෙන ඉන්නකොට හිතේ තියෙන ප්‍රමුදිත බව එයාට හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. හරියට නිශ්චල ජලයක් දිහා බලාගෙන ඉන්නකොට මේ නිශ්චල ජලතලය යට යන මස් කැස්බන් මාළු කැස්බෑ වගේ සත්තු දකින්න පුළුවන්. ඇතුලේ යන සත්තු නිශ්චල පැහැදිලි ජලයක් දිහා බලාගෙන ඉන්නකොට මේ පැහැදිලි ජලය ඇතුලේ යන සත්තුන්ව දකින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ කෙනා තමන්ගේ සිතෙහි පවත්නා මේ ස්වභාවය පිළිබඳව දකිමින් හිත තවදුරටත් ප්‍රමුදිත භාවයට පත් කරමින් වාසය කරනවා. පීති පටිසංවේදී කියපු අවස්ථාවත් මේකේ වෙනසක් දක්වන්නට රළු මට්ටමින් අපි කිව්වොත් එහෙම උදාහරණයක් හරියට පීති පටිසංවේදී කියලා කිව්වේ හරියට අර වතුර අස්සට ගිහිල්ලා වතුර අස්සේ කැළඹෙමින් ඒ වතුර අස්සේ තියෙන දේවල් බලන්න උත්සාහවත් වෙනවා වගේ. ඒ වගේම අභිප්‍රමෝදයන් චිත්තං කියලා හිත පිළිබඳව අභිප්‍රමෝදිත භාවයෙන් යුක්තව වාසය කරනවා කියන එකෙන් මේ කිව්වේ හරියට නිශ්චල පැහැදිලි ජලතලයක් දිහා අපි නිශ්චල විදිහටම උඩ ඉඳලා බලාගෙන ඉන්නවා වගේ දෙයක්. එතකොට හිතේ තවදුරටත් එයාට තවදුරටත් ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ආයාසයක් නැහැ, කරදරයක් නැහැ. හිත පිළිබඳව හිතටම ප්‍රකටයි. අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. හිතෙහි තියෙන ප්‍රමුදිත බව පිළිබඳව එයා තමන්ගේ හිත පවත්වනවා. ඒ වගේම සමාදාහං චිත්තං අස්සසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. සිත සමාදාහණයට ලක් කරමින් ඒ කියන්නේ දීර්ඝ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන එක දිහා අපි අරගත්තොත් ඒ කාරණාව විතරක් දීර්ඝ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට එයා දකිනවා තමන්ගේ හිත අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව හිත මනාව පිහිටියා ඒකාග්‍රගත වුණා. ඊට පස්සේ ඒක උපුටාගත්ත ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයෙන් හිත මිදිලා ඒ පිළිබඳව පවත්වන උපුටාගත්ත නිමිත්තක තමන්ගේ හිත පිහිටියා. ඒකත් ඊටාම සියුම් බවට ගියා. එතකොට මේ හා සමගම තමන්ගේ හිතට වෙන නිමිතිවල බාධා කිරීමක් නැතුව සිතෙහි ඒකාග්‍රගත පැවැත්මක් තියෙනවා කියන එක දකිනවා. හරියට අර වතුර උඩට වෙලා වතුර දිහා බලාගෙන ඇතුලේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා වගේ. වතුරේ බැහැලා නෙමෙයි බලන්නේ. වතුරට උඩට වෙලා නිශ්චල ජලතලයේ දිහා නිශ්චලව බලන් ඉන්නවා වගේ. එයා දකිනවා ඒ හිත තුල පවත්නා ඒකාග්‍රගත ස්වභාවය. ඒකාග්‍රගත ස්වභාවය. සමාදාහං චිත්තං. හිතෙහි ඒ සමාහිත භාවය පිළිබඳව එයා දකිමින් තවදුරටත් ඒ සමාහිත භාවය වැඩි කරමින් එයා ආශ්වාස ප්‍රශ්වාස කරමින් හික්මෙනවා. සමාදාහං චිත්තං අස්සසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. එතකොට හිතේ ඒ විදිහට එයා සමාධිමත් මට්ටම අනුව සිහිපත් කරමින් ආශ්වාස ප්‍රශ්වාසය අනුව තමන්ගේ සිහිය පවත්වනවා වගේම විමෝචයං චිත්තං අස්සසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. හිත මිදීමටපත් කරමින් විමෝචයටපත් කරමින් හිත ආශ්වාස ප්‍රශ්වාස කරනවා.
විමෝචයන් කියලා කියන්නේ විමුච්ඡති කියලා කියනවා හිතට මිදෙනවට. එතකොට මේ විමෝචය කියලා කියන්නේ හිතෙහි කෙලෙසුන්ගෙන් මිදීම කියන දේ. එතකොට දැන් එයා ආශ්වාස ප්‍රශ්වාසය කරමින් හික්මනවා. හිතෙහි තිබෙන මේ ඒකාග්‍රගත භාවය නිසා රාග ආදී සංඥාවන්ට ඉඩක් නැහැ. පටිඝ ආදී සංඥාවන්ට ඉඩක් නැහැ. ඒ වගේම මෝහ ආදී සංඥාවන්ට මෙතන ඉඩක් නැහැ. එයා තමන්ගේ හිත පිළිබඳව දකිමින් නීවරණ ධර්මයන්ගේ නොපැවැත්ම පිළිබඳව කල්පනා කරමින් එයාගේ හිත පිළිබඳව හොඳ දැනුමක් ඇතිව හිත කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරය කෙලෙස් නූපදින ආකාරය පිළිබඳව දකිමින් වාසය කරනවා. ඒකට කියනවා විමෝචයං චිත්තං අසසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති කියලා. හිත විමෝචයටපත් කරමින් හිත මිදීමටපත් කරමින් අර කෙලෙස් ධර්මයන්ගෙන් හිත මිදෙන ආකාරයටපත් කරමින් එයා තව දුරටත් හික්මනවා. ඒ වගේම චිත්ත පටිසංවේදී අසසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. මෙන්න මේ විදිහට එයා චිත්ත පටිසංවේදීව ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. එයා නිවරදිවම ඒ චිත්ත පටිසංවේදීව ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තුල වාසය කිරීම සිදු කරනවා. එතකොට චිත්ත පටිසංවේදී කියලා කියනකොට ඒ සිත පිළිබඳව ප්‍රකට කරගනිමිනුයි යාගේ වාසය කිරීම තියෙන්නේ. එතකොට අර වේදනාදී වෙන වෙනම ධර්මයන් නෙමෙයි. යා පොදුවේ සිතෙහි ස්වභාවය සිත පිළිබඳව යා දන්නවා. සිත පවත්වන ආකාරය පිළිබඳව යා දන්නවා. එතකොට ඒ අනුව බලමින් ඒ අනුව දකිමින් ඒ අනුව තමන්ගේ සිහිය තබාගෙන එයා ආශ්වාස ප්‍රශ්වාසය සිද්ධ කරනවා. එතකොට මේ සෑම තැනකටම අදාළයි එයා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තුල සිහිය පිහිටවාගෙන පැවතීම. ඒකයි මේ මොන දේ කිව්වත් අසසිසාමීති සික්ඛති පස්සසිසාමීති සික්ඛති. ආශ්වාස කිරීම අනුව හික්මනවා ප්‍රශ්වාස කිරීම අනුව හික්මනවා කියලා ඒ ආශ්වාස කරන්න මේ හික්මනවා ප්‍රශ්වාස කරන්න මේ හික්මනවා කියලා දක්වන්නේ. කියන්නේ මොන විදිහට කළත් එයාට ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව පවත්වන සිහිය නැති වෙලා ගිහිල්ලා නැහැ. උපුටාගත්ත නිමිත්තෙහි වුණත් එයා ඒ පවත්වන ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව දේ නැති වෙලා ගිහිල්ලා නැහැ. ඒ ඔක්කොම එකට එයාට පවතින බව දැනෙනවා. ඒක තමයි හිතේ තිබෙන වේගවත් බව, හිතේ තිබෙන ඒකාග්‍රගත ස්වභාවය. එතකොට මෙන්න මේ ටිකට කියනවා සිතයි කියලා. නැතිනම් චිත්තානුපස්සනාවට අයිති කොටසයි කියලා. චිත්තානුපස්සනාවට අයිති කොටස. චිත්ත පටිසංවේදී කියනකොට යා සිත ප්‍රකට කරගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. දැන් මෙච්චර වෙලා ගියේ රූප ධර්මයේ ආරම්භය, වේදනාව ආරම්භය. අපි කායානුපස්සී කියනකොට අපි එතනදී ආශ්වාස ප්‍රශ්වාසය කියන දේ රූපය කියලා හඳුනාගත්ත. එතකොට එතනදී කලේ රූපය අනුව ගිහිල්ලා මානසිකාරයේ පැවැත්වීම. දැන් මෙතනදී सिद्ध කරනවා රූපය අනුව යන්නේ නැතුව අපි වේදනාව අනුව දෙවෙනි අවස්ථාවේදී කළා පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා අර චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං කිව්වා වගේ සිතෙහි පවත්නා සාත සුඛ ස්වභාවය පිළිබඳවයි අපි සැපේ කියලා කිව්වේ. ඒතර සුඛපටි සංවේදී කියලා කිව්වා සුඛපටි සංවේදීව ඒ දේ පැවැත්තුවා. ඒක වේදනාත්මකව. දැන් මෙතනදී කියනවා සිත අනුව පවත්වන බව. සිත අනුව මේ ධර්මයේ පැවැත්වීමේදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ මොකද්ද? සිත අනුව මේ ධර්මයේ පැවැත්වීමේදී අපිට මේ මනස කියලා කියන්නේ මොකද්ද? ඒක පිළිබඳව විග්‍රහ කරනවා මනෝමාන සංහදයන් පණ්ඩරං මනෝ විඥානං තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං මේ විදිහට නොඑක් වචන වලින් මේ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. මේ මනස කියලා කියන්නේ මොකද්ද කියලා මනෝ මානස මේ විඥාණය හදය පණ්ඩරය මේ විදිහට මේ පිළිබඳව තිබෙන පර්යාය වචන සමූහයකින්. එතකොට මේ පර්යාය වචන ඔක්කොගෙම මේ හිත තමයි පොදුවේ හඳුන්වන්නේ. චිත්තපටි සංවේදී කියලා කිව්වේ මේ හිත හඳුනා ගනිමින් වාසය කරනවා. ඒක දැන් මෙච්චර වෙලා අර රූපය වේදනාව අනුව ගියපේක දැන් සිත අනුව හඳුනා ගත්තා. එතකොට මේ සිත අනුව බලනකොට කියනවා චිත්තේ චිත්තානුපස්සී කියලා. සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කියලා. එයා දකිනවා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ඇසුරු කරගෙන පවතින මේ සිතෙහි ස්වභාවයයි. මේක මේ හිතෙන්ම ප්‍රකට කරගන්න දෙයක්. එයා තමන්ගේ හිත අනුව දකිනවා. එයා යන්නේ මේ එළිය මොකක්වත්ම නැහැ ඔක්කොම මේ හිතේ කියලා කියන කතාවක් කියන්නට නෙමෙයි. එයා එයාගේ හිත ප්‍රකට කරගනිමින් වාසය කරනවා. ඒ බඳු ස්වභාවයක් තියෙනවා.
එතකොට ඒ චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති කියන එක. චිත්ත ප්‍රතිසංවේදීව ආශ්වාස කරනවා, චිත්ත ප්‍රතිසංවේදීව ප්‍රාශ්වාස කරනවා කියන එක. එතකොට මේ අයිති වෙන්නේ සතිපට්ඨානෙහි ඒ යෙදෙන චිත්තානුපස්සනාවට අයිති කොටසට. සතිපට්ඨානෙහි චිත්තානුපස්සනාවට අයිති කොටසට. එතකොට යම්කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාවක් කරනවා කිව්වත් ආනාපාන සතිය වඩනවා කිව්වත් මේ සෑම තැනකින්ම එකම තැනකට යොමු වෙනවා. ආනාපාන සතිය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලම හඳුනාගන්නේ කායානුපස්සනාවට අයිති කොටසෙන්. හැබැයි ඒක දියුණු කරගෙන යනකොට එයා දකිනවා වේදනානුපස්සනාවට අයිති කොටස. එයා දකිනවා ඊට පස්සේ එතන තියෙන චිත්තානුපස්සනාවට අයිති කොටසක්. චිත්තානුපස්සනාවට අයිති කියනකොට එයා හිත හඳුනා ගන්නවා. ඊට පස්සේ හම්බෙනවා අපිට ධම්මානුපස්සනාවට අයිති කොටසකුත්. ඒ කියන්නේ කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් ආනාපාන සතිය වඩන මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානය වඩනවා. ආනාපාන සතිය මේ විදිහට දියුණු කරන කෙනා අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානය වඩන්නෙක් බවට පත් වෙනවා. ඒතකොට සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ එයා නිවනට අවශ්‍ය මූලික මාර්ගයේ වඩනවා කියන එක. ඒ කායනෝ යම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා දේශනා කළේ මහණෙනි මේකම මගයි නිවනට තියෙන කියලානේ සතිපට්ඨානය පිළිබඳව විවරණය කළේ. ඉතින් මේකේ කායානුපස්සනාවට අයිති තැනින් ආනාපාන පබ්බේ පටන් ගත්තත් ආනාපාන සතිය වඩන්නට පුළුවන්කම තියෙනවා අර කියන තැන දක්වා. කොතනටද? සතර සතිපට්ඨානයම දියුණු වෙන තැන දක්වා. නාහම් භික්කවේ අසම්පජානස්ස මුට්ඨස්සතිස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස මුලා ඌසී යත්තාට දැනගන්නට නොහැකි නුවණ නැත්තාට මේ ආනාපාන සතිය පිළිබඳව වදාරන්නේ නැහැ කියලා. ආනාපාන සති භාවනාව වදාළා. එතකොට මේ ආනාපාන සතිය මුට්ඨස්සති තියෙන කෙනාට මුලා ඌසී තියෙන කෙනෙකුට අසම්පජානස්ස සම්පජානේ නැති කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ මේක ඊටාම සියුම්ම යන භාවනාවක්. දැන් අනික් සෑම භාවනාවකම ස්වභාවය තමයි එන්න ප්‍රකට වෙනකම. එන්න ප්‍රකට වෙනවා. හිත තියනකොට හිත වඩනකොට තමාගේ හිත ප්‍රකට බවටපත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත අරමුණු තුල තවදුරටත් සමාහිත වෙනවා. ඒ අරමුණ තුල හිත සමාධිමත් වෙනකොට ඒ අරමුණ තමාට තවදුරටත් දීප්තිමත්ව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ආනාපාන සති භාවනාවේ தත්ත්වය ඊට වඩා වෙනස්. මේකේ හිත තියන්න මොකද වෙන්නේ? දියුණු වෙන්න තව සියුම් වෙවි යනවා. තව සියුම් වෙවි යනවා. හැම වෙලාවකදීම අර සියුම්ම යෑම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සියුම් දේ අල්ලන්න නම් මනස සියුම් වෙන්නට ඕනේ. සියුම් දෙයක් ගෝචර කරගන්න මනස සියුම් වෙන්නට ඕනේ. මනස සියුම් නොවි ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසායි මුලා වූ සිහිය ඇත්තාට ආනාපාන සති භාවනාව කරන්නට බැරි. ඒ වගේම අසම්පජානස්ස කියනකොට දන්නේ නැති කෙනාට නුවණ නැති කෙනාටත් මේක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? නුවණ නැත්තම් ඒ කෙනා ආනාපාන සති භාවනාවේ තියෙන මේ පියවර පිළිබඳව හඳුනාගන්නේ නැහැ. සමතේ පැත්තට වැඩෙන්නේ කොහොමද? විපස්සනාව පැත්තට වැඩෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුමක් නැහැ. ඊට පස්සේ යාට නැවත සතෝත්පාදේ වෙන්නේ කොහොමද කියන එක ගැන සිහිය උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඊට පස්සේ උපක්ඛිලේශ ධර්මය කොහොමද මේකෙන් හටගන්නේ කියන එක ගැන දන්නේ නැහැ. සමාධියට බාධා කර ධර්ම මොනවද කියන එක පිළිබඳව දන්නේ නැහැ. අන්න ඒ නිසා ආනාපාන සති භාවනාව වරදවා ගන්නවා. එක්ක ගිහිල්ලා මොකක්වත්ම දැනෙන්නේ නැති තැනකට හිතපත් වුණා කියලා හරි කියලා කොහේ හරි තැනක ගිහිල්ලා නතර වෙනවා. ඒකල හිතනවා මේ තමයි ආනාපාන සති භාවනාවේ ලැබෙන ප්‍රධානම තැනක් කියලා. ඒකට මුලාවටපත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ ආනාපාන සති භාවනාව අර සමර්ධ කර ගැනීම පැත්තෙන් කතා කළොත්. ඒ කියන්නේ මේ භාවනාව එක වීතියක් විදිහට පිළිවෙලට යම් තැනකින් ආරම්භ කරලා අපි අවසාන තැන දක්වා මේක අරගෙන ගියොත් එහෙම අන්න එතනට යනවා කියන එක පහසුවෙන් කෙනෙකුට කරන්නට පුළුවන් කමක් නැහැ. මුලා වූ සිහිය ඇතුව සම්පජානයක් නැතුව කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ටික සම්පූර්ණ කරගත්තොත් විතරයි කෙනෙකුට ආනාපාන සති භාවනාව නිවැරදිව දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. නිවැරදිව වඩන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව නිකම්ම ආනාපාන සති භාවනාව වඩන්න ගියා කියලා ඒ දේ සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෙහෙම කරන්න පුළුවන්කම තියෙනවා.
දැන් හිත විසිරුණු කෙනෙකුට විපස්සනාව පැත්තට තමන්ගේ හිත එකපාර තියාගන්න පුළුවන් කමක් නැහැ. එනිසා හිත විසිරිච්ච බව අඩු කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අරමුණු ගොඩාක් එනවා. අරමුණු වේගය අඩු කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඊටමත් උවමනාවෙන් අපි ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා. අපි පැයක් හෝ පැය භාගයක් හෝ අවම විනාඩි 15ක් හරි පැය දෙක තුනක් හරි අපි ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ අපි අර විදිහට විපස්සනාව පැත්තට නැඹුරු වෙනවා. එතකොට දැන් අපි ආනාපාන සති භාවනාව කළේ මේ වගේ මුලින්ම පටන් අරගෙන අග දක්වාම අර විදිහට යන්න නෙමෙයි. අපි මේ විදිහට ආනාපාන සති භාවනාව කළේ අර චිත්ත ඒකාග්‍රතාවය සඳහා පමණයි. අර සුළු වශයෙන් ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවයක් සඳහා. නැතිනම් අරමුණු වේගය අඩු කරගන්න. එතකොට අපි දන්නවා අපි මේක කළේ මෙතනට යන්නටයි කියලා. එහෙම නැතුව අපි නිකම්ම ඔහේ භාවනා කර මෙතනින් අතහැරෙන්න දදා හිටියා කියලා කිසිම තේරුමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ කල්පනා කරන්නට ඕනේ. ඒ පිළිබඳවත් නුවණින් දකිමින් ඔබේ භාවනා ප්‍රතිපදාව නිවැරදිව සකස් කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට ඕනේ. හැම කෙනෙක්ම කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දුන් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු උපකාරයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා